අන්තර්ජාලය ඔස්සේ කොටස් වෙළඳපොළ ගනුදෙනු කිරීම හා තාක්ෂණික විශ්ලේෂණය යන මෑන් මේ පැවැත්වෙන අන්තර්ජාල ආයෝජන වැඩමුළුව වෙනුවෙන් සහභාගී වන ඔබ සැම දෙනාට Capital Trust Securities පෞද්ගලික සමාගම වෙනුවෙන් මා ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. පසුගිය මාසය පමණ කාලය තුල අපගේ ආයෝජනයන් දැනුවත් කිරීම අරමුණින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා වෙළඳපළ ඉදිරි දැක්ම පිළිබඳවත් විදේශ වෙළඳපළ ගනුදෙනු පිළිබඳවත් එසේම අද ඔබට කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් අපි සාර්ථක දේශන වාර 12ක් පවත්වා තියෙනවා. සිංහල මාධ්‍යයෙන් අද ඔබ වෙනුවෙන් සිදු කරන ආයෝජන වැඩමුළුව ආරම්භයක් වශයෙන් ගෙන ආයෝජන වැඩමුළු කිහිපයක් සිංහල මාධ්‍යයෙන් පසු ඉදිරි සුමාන කිහිපය තුළ අපි කරන්න කටයුතු කරලා තියෙනවා. අපි මෙම අසීරු කාල පරිච්ඡේදය තුළ ඔබගේ පවුලේ සමාජිකයන් සුවෙන් ඉන්නවා කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙසම නිවසේ සිටියදීම මෙසේ අන්තර්ජාලය ඔස්සේ වඩාත් පහසු හා සරල ආකාරයෙන් මෙවැනි ඵලදායී වැඩමුළුවක් පැවැත්වීමට හැකිවීම ගැන අප ආයතනය ඉතාමත් සන්තෝෂ වෙනවා. වැඩමුළුව අතරවාරයේදී ඔබට පැන නැගෙන ප්‍රශ්න තිබේ නම් තිරයේ දකුණු පැත්තේ පහළ කොටසේ ඇති chat ඔස්සේ එම ප්‍රශ්න ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. දේශනය අවසානයේදී ඔබට මේ ප්‍රශ්න ගැන පිළිතුරු අපෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. අද අපේ දේශනය කරන්නේ අපේ සමාගමේ ඉතාමත් ජ්‍යෙෂ්ඨ ආයෝජන උපදේශකයෙකු වන සාලිය ගමගෙදර මහතා විසින්. සාලිය ඔබ වෙත. ආයුබෝවන් අප සමාගමේ වටිනා ගනුදෙනුකාර බවතුන් වන ඔබ සැමට සුබ දවසක් වේවා. ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම වැඩසටහන තුළින් අප බලාපොරොත්තු වන්නේ කොටස් වෙළඳපළ අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම සහ තාක්ෂණික විශ්ලේෂණය හෙවත් ටෙක්නිකල් ඇනලිසිස් පිළිබඳව ඔබට ප්‍රයෝජනවත් දැනුමක් ලබා දීමටයි. පළමුව අපි ඔන්ලයින් ට්‍රේඩින් ප්ලැට්ෆෝම් පිළිබඳව දැනුමක් ලබා ගනිමු. ඔන්ලයින් ට්‍රේඩින් ගනුදෙනු කරන ඔබගේ පළමු පියවර වන මෙහිදී ඔබ විසින් ඔබගේ පාස්වර්ඩ් එක ඇතුළත් කිරීමට උත්සාහ කරන විට ඔබව පද්ධතිය මගින් සිස්ටම් එක මගින් ලොක් කළ හැකිය. මෙය සිදුවන්නේ අප වැරදි පාස්වර්ඩ් එකක් 3 වරක් ඇතුළත් කළ විටය. එවැනි අවස්ථාවකදී ඔබ සිදු කළ යුත්තේ පාස්වර්ඩ් එක යලි පිහිටුවීම සඳහා රික්වෙස්ට් ඊමේල් එකක් tushan@capitaltrust.lk යන ඊමේල් ඇඩ්‍රස් එකට එවීමයි. ඔබ නිවැරදි යූසර්නේම් සහ පාස්වර්ඩ් එක ඇතුළත් කළ පසු ඔබව මේ ආකාරයෙන් ඉන්පස්සේ අපි ලොගින් වුණයින් පස්සේ ඔබව මෙම ස්ක්‍රීන් එකට ගෙන එනු ඇත. මෙහි ඇති ප්ලස් බටන් එක ක්ලික් කිරීමෙන් ඔබට දිස්වන ස්ටොක්ස් වලට අමතරව ඔබට කැමති වූ අවශ්‍ය වෙනත් ස්ටොක්ස්ද එකතු කළ හැක. මේ ස්ථානයේ ඔබ ප්ලස් බටන් එක ක්ලික් කරමින් පස්සේ මෙම වින්ඩෝ එකට මෙම කවුලුවට ඔබ පිවිසෙනු ඇත. ඉන්පස්සේ ඔබට කැමති ස්ටොක් එකක් සිලෙක්ට් කරලා එම ස්ටොක් එක ඇඩ් කළායින් පස්සේ එය මෙම ස්ක්‍රීන් එකේ දිස් වෙනවා. ඊට අමතරව ඔබට කැමති නම් ස්ටොක්ස් කීපයක්
මේ watch list එකට එක්කහුව කරගන්න ඔබට පුළුවන් control key එක press කරලා මේ ආකාරයෙන් stocks කිහිපයක් select කරලා එකතු කරගන්න. දැන් අපි add button එක click කරපුවාම ඒ ඔක්කොම අපි select කරපු stocks ටික එම watch list එකට එක්කහුව වෙනවා. ඉන්පස්සේ අපි බලන්න යනවා menu bar එකට. මේක අපි close කරලා මේ ස්ථානයේ තිබෙන menu bar එකේ අපි ප්‍රථමයෙන් watch menu එක යටතේ තිබෙන features දිහා බලන්න යනවා. දැන් මේ custom watch කියන window එක නැත්තම් screen එක තමයි අපි දැන් පිවිසිලා තිබෙන screen එක. ඒ ස්ථානයේ අපිට කළ හැකි දේවල් අපි මේ ස්ථානයේ දැන් බැලුවා. ඉන්පස්සේ අපි දකිනවා අනිත් screens තමයි නිතරම අපි පාවිච්චි කරන නැත්නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන screens තමයි full watch equity, portfolio watch, top 10 gainers, top 10 losers, top 10 share volumes සහ top 10 turnovers කියන screens නැත්නම් features. Then full watch equity කියන window එක මගින් ඔබට මේ ආකාරයේ මේ දිස්වෙන්නා වූ දත්ත නැත්නම් data සහ සම්පූර්ණ වෙළඳපොලේ විස්තර ඔබට ලබා ගත හැකියි. ඔබගේ ගැනීම් සහ විකිණීම් කටයුතු සිදු කරන්න මෙම ස්ක්‍රීන් එකේ තිබෙන ඉන්ෆර්මේෂන් සහ data ඔබට අත්‍යවශ්‍ය වෙනවා. ඉන්පස්සේ අපි බලමු portfolio menu කියන feature එක. portfolio watch කියන feature එක. Now then portfolio watch කියන feature එකේදී අපිට අපගේ CDS account එකට අදාළ stock portfolio එකේ තියෙන කොටස් වල stock සම්බන්ධව අවශ්‍ය කරන දත්ත මේ ස්ථානයේ මේ ආකාරයෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉන්පස්සේ අපි බලමු stock 10 gainers කියන top 10 gainers කියන screen එකේ දිස්වන්නේ මොනවද කියන එක. දැන් top 10 gainers screen එකේ මේ percentage change කියන column එකේ අපිට දිස් වෙනවා ඒ දවසට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය කොටස් මොනවද කියන එක නැත්නම් ඉහළ ගිය කොටස් 10 ගැන විස්තර මේ ස්ථානයේ සඳහන් කරනවා. ඉන්පස්සේ අපි බලමු top 10 losers කියන screen එක. ඒ ස්ථානයේ නැවතත් ප්‍රතිශතයක් වශයෙන් කොපමණ වෙනසක් පාඩුවක් ලැබුණද නැත්නම් වැඩියෙන් පාඩුවක් ලැබුණ කොටස් 10 සම්බන්ධව විස්තර මේ ස්ථානයේ අපිට දැක ගන්න පුළුවන්. top 10 share volume කියන screen එකෙන් අපිට බලා ගන්න පුළුවන් මේ volume කියන column එක යටතේ වැඩියෙන්ම පිරිවැටුමක් ලබා ගත්ත නැත්නම් volume එකක් අලෙවි වුණ වැඩි කොටස් 10 සම්බන්ධව විස්තර මේ ස්ථානයේ අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම වැඩිම පිරිවැයක් නැත්නම් වැඩිම turnover එකක් ගත්ත කොටස් 10 සම්බන්ධව මේ screen එකේ අපිට දැක බලා ගන්න පුළුවන්. මේ turnover කියන column එක යටතේ ඒ දිනයට වැඩි හරියක්ම turnover එකක් ලබා දුන්න කොටස් 10 සම්බන්ධව විස්තර මේ ස්ථානයේ සඳහන් වෙනවා. ඉන්පස්සේ අපි යනවා market menu කියන feature එකට. ඒකේ ප්‍රයෝජනවත් features වන්නේ
market depth කියන feature එකත් daily detail quote කියන feature එකත්. market depth කියන feature එකේදී අපි ඒක click කළායින් පස්සේ මෙන්න මේ window එකට ඔබව system එකෙන් ගෙන එනවා. ඒ ස්ථානයේදී අපිට පුළුවන් අපි කැමති නැත්නම් අපි ආයෝජනයට අධ්‍යයනය කිරීම සඳහා අපි අධ්‍යයන එකතු කිරීමට අවශ්‍ය කරන යම් කොටස් තියෙනවා නම් ඒවයේ දත්ත නැත්නම් මාකට් ඩෙප්ත් එක බලන්න මේ window එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බැලුවොත් එක කොටසක් කියමුකෝ access engineering. ඒ access engineering එකේ දත්ත අපි කොහොමද buying selling තියෙන්නේ කියන ඒ data ලබා ගැනීමට අපිට ඒක මේ ස්ථානයේ ඒ AEL වල දත්තයන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ add tab කියන බටන් එක පාවිච්චි කරලා අපිට තවත් කොටස් කීපයක් අපිට අවශ්‍ය කරනවා නම් මෙතන මේ ආකාරයෙන් යොමු කරලා අපිට දැක බලා ගන්න පුළුවන්. මේ add tab කියන එක අපිට තවත් කොටස් කිහිපයක් මේ දත්ත නැත්නම් bid and ask prices quantities කියන data බලා ගන්න අවශ්‍ය නම් add tab කියන බටන් එක පාවිච්චි කරලා තමයි අපිට කොටස් වල දත්තයන් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයෙන්. ඉන්පස්සේ මේ window එක අපිට අවශ්‍ය කරනවා නම් මේක move කරන්න මේ ආකාරයෙන් අපිට මේක move කරන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේක minimize කරලා මේ ආකාරයෙන් මෙතන මේ වම් අත පැත්තේ යටම කොටසේ මේක තැන්පත් කරලා අපිට අවශ්‍ය කරන වෙලාවට නැවත වාරයක් ලබා ගන්න පුළුවන්. ඉන්පස්සේ අපි බලමු මාකට් මෙනියු එකේ තිබෙනා වූ අනිත් වැදගත්ම ෆීචර් එක detail quote කියන window එක. දැන් detail quote කියන window එක තුල බොහෝ විකල්ප windows අපිට දැක ගන්න පුළුවන්. අකුණු අත පැත්තේ ඉහළ කොටසේ මේ trade summary කියන window එක අපිට දකින්න පුළුවන්. අපි ප්‍රථමයෙන් මෙතන අපි type කරමු stock එකක් මේ ආකාරයෙන්. ඉන්පස්සේ අපිට ලේසි ඒක ගැන අධ්‍යයනය කිරීමට. දැන් මම කිව්වා වගේ trade summary එකේදී ඒ අවශ්‍ය කරන දත්තයන් මේ ස්ථානයේ පෙනෙනවා. ඉන්පස්සේ week to date කියන window එක අපි දකිනවා වම් අත පැත්තේ මේ ස්ථානයේ දිස් වෙනවා. ඒකෙන් අපිට සුමානය ඇතුළතදී highest price එකද lowest price එකද ඒ වගේම total trades සඳහන් කරනවා. ඒ වගේම month to date මාසෙට නැත්නම් මාසේ අද වෙනකල් highest price එක lowest price එක සහ total trades ඔබට දැක බලා ගන්න පුළුවන්. ඉන්පස්සේ දකුණු අත පැත්තේ නැත්නම් මැදදී අපිට පුළුවන් chart එක මේ දල වශයෙන් මේ ස්ථානයේ මේ chart එක පවා අපේ අධ්‍යයනය සඳහා පාවිච්චි කිරීමට. ඒ වගේම මේ ස්ථානයේ දකුණු අත පැත්තේ year to date highest price lowest price and total trades දිස් වෙනවා. 52 weeks මේ ස්ථානයේ අපිට දැක මේ window එක තුලම detail quote කියන window එක තුලම දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඕනේ නම් මේ window එකම පාවිච්චි කරලා buy or sell කියන මේ buttons දෙක පාවිච්චි කරලා අපේ buy sell orders පවා දාගන්න පුළුවන්. ඉන්පස්සේ අපිට අපි යනවා orders ඉස්සෙල්ලා මේ window එක close කරලා
අපි එනවා orders කියන menu එකට. now මේ orders menu කියන එකේ අපි ටිකක් බලමු මේ order window එක පාවිච්චි කරලා කොහොමද අපිට order එකක් enter කරන්න කියන එක. මේ ස්ථානයේ ඔබ buy order එක click කරුවායින් පස්සේ මේ window එක ඔබට ලැබෙනවා. ඒකේ ඔබගේ CDS account number එක list වෙනවා. දැන් මෙතන list වෙන්නේ නැති වුණාට ඒ අවස්ථාවේදී ඔබගේ online platform එකේදී ඔබගේ CDS number එක list වෙනවා. දැන් ඒ CDS number එක යටතේ අපිට අවශ්‍ය කරන security ID එකකින් පස්සේ අපිට මේ ස්ථානේ enter කරන්න පුළුවන්. AEL කියලා අපි බලමු JKH කියලා අපි enter කරලා අපිට අවශ්‍ය වෙන්නේ JKH මිලදී ගැනීමට order දාන්න. ස්ථානේ 100ක් enter කරනවා quantity කියන box එකේ. price කියන box එකේදී අපිට අවශ්‍ය කරන price එක enter කරනවා මේ ආකාරයෙන්. දැන් මේ minimum fill කියන box එක හොඳට මතක තබා ගන්න ඕනේ. කිසිම දෙයක් කරන්න යන්න එපා. මේ බිඳුව ඒ විදිහටම තියන්න ඕනේ. ඒකට කිසි දෙයක් කරන්න යන්න එපා. ඉන්පස්සේ අපි එන්නේ disclose quantity කියන box එකට. නැත්නම් disclose quantity කියන feature එකට. එතනදී අපිට මේ quantity එකෙන් නැත්නම් අපි මෙතන enter කරන total number of shares වලින් දැන් මෙතන තියෙන 100 අපිට market එකට පෙන්වන්න ඕනේ අඩු ප්‍රමාණයක් නම් 10%කට හෝ වැඩි ප්‍රමාණයක් අපිට මේ ස්ථානයේ සඳහන් කරන්න පුළුවන්. දැන් මෙතන 10%ක් කියන්නේ shares 10යි. එතකොට අපි මෙතන shares 10ට වඩා වැඩි ප්‍රමාණයක් මෙතන enter කෙරුවොත් මේ order එකේ market එකට පෙන්වන්නේ 10ක් හෝ ඒ අපි enter කරපු කොටස් ප්‍රමාණය පමණයි. අර quantity එකේ මෙතන quantity එකේ තියෙන 100 නෙවෙයි පෙන්වන්නේ. මේ order එකේදී මම 100 ඒ විදිහටම තියෙනවා. ඉන්පස්සේ මේ order type කියන feature එකේදී මොකක්ද වෙන්නේ? default mode එකේ මේ order type එක සඳහන් වෙන්නේ limit කියලා. ඒ වගේම අපිට ඕන නම් select කරලා මේක ඒ වෙලාවෙම ගන්න ඕනේ නම් ඒ වෙලාවේ ඉන්න seller-ගෙන් අපිට ගන්න ඕනේ නම් අපිට පුළුවන් market කියන feature එක use කරන්න මේ වගේ. හැබැයි market කියන feature එක use කරපු ගමන් අපිට පෙනෙන දෙයක් තමයි market එකේ seller-ගේ තියෙන price එක නැත්නම් ask best ask value එක තමයි මේ ස්ථානයේ සඳහන් වෙන්නේ. හැබැයි අපි මේක limit එකක් හැටියට මොකද අපි මිලදී ගන්න කැමැත්ත දක්වන්නේ යම් මිලකට නිසා අපි මේ ස්ථානයේ limit කියන default mode එකේ තියෙන මේ ප්‍රතිශතයම feature එකම මේ ස්ථානයේ අපිට යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඉන්පස්සේ අපි එනවා TIF කියන feature එකට. TIF කියන්නේ time in force කියන පණිවිඩය. නැත්තම් මේ order එක අපි valid කරලා වළංගු කරලා තියන්න අවශ්‍ය කරන කාල සීමාව අපි මේ ස්ථානයේ සඳහන් කරනවා. default mode එකේ මේක day order එකක් හැටියට තමයි පෙන්වන්නේ. අපි මේ down arrow එක click කරපුවාම මේ drop down menu එකේ අපිට features තුනක් පෙන්වනවා. එකක් තමයි day, අනිත් එක GTD, GTC. දැන් අපි බලමු GTD කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ order එක දවසකට විතරක් නම් පාවිච්චි කරන්නේ අපිට day කියන feature එක පාවිච්චි කරලා ඒ දවසේ trading වෙලාවට පමණක් මේ order එක valid කරලා තියන්න පුළුවන්. GTD කියන්නේ good till day කියන එක. ඒ කියන්නේ දවසක් හෝ දවසකට වැඩි
දවස් 5කට අඩු කාල සීමාවක අපිට මේ ඕඩර් එක වැලිඩ් කරලා තියන්න ඕනේ නම් අපිට GTD කියන ඕඩර් එක පාවිච්චි කරලා දවස් 2ක් 3ක් හෝ 4ක් අපිට මේ ඕඩර් එක යොමු කරන්න පුළුවන් වෙනවා. ඉන්පස්සේ මේ අනිත් ෆීචර් එක තමයි GTC කියන්නේ. GTC කියන්නේ good till cancel කියන අර්ථය. එතකොට GTC ඕඩර් එකක් දවස් 5ක් මුළුමනින්ම ඕඩර් එක වැලිඩ් කරලා තියන්න පුළුවන් වෙනවා. දැන් මේ ඕඩර් එක මම GTC හැටියට තබනවා. මොකද හේතුව GTC කියන ඕඩර් එක අපිට නැත්නම් ඒ ෆීචර් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ට්‍රේඩින් වලින් පස්සේ නැත්නම් සුමානේ අන්තිමට සෙනසුරාදා හෝ ඊවක ඔබට අවශ්‍ය නම් ඕඩර් එකක් දාන්න අපිට GTC කියන ඕඩර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක මම ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් නිරූපණයක් හැටියට පෙන්වන නිසා මම GTC කියන ෆීචර් එක පාවිච්චි කරනවා. ඉන්පස්සේ අපි එනවා දකුණු අත පැත්තට මේ ඕඩර් වින්ඩෝ එකේ. දකුණු අත පැත්තේ අපි දකිනවා buying power කියන ෆීචර් එක. දැන් මේ buying power කියන්නේ නැත්නම් මිලදී ගැනීමේ බලය කියන්නේ ඔබගේ පවත්නා මුදල් ශේෂය. නැත්නම් ඔබගේ ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය කොටස් මිලදී ගැනීම සඳහා තිබෙන මුදල් ප්‍රමාණය සහ ඔබේ පෝර්ට්ෆෝලියෝ එකේ වැලියුේෂන් නැත්නම් මාකට් පෝර්ට්ෆෝලියෝ එකේ මාකට් වැලියු එක පෝර්ට්ෆෝලියෝ වටිනාකමට සාපේක්ෂව ඔබට ලබා දී ඇති අතිරික්ත මිලදී ගැනීමේ ශක්තියයි. මෙම මුදල ඔබට කොටස් මිලදී ගැනීමට ඉඩ ලබා දී මිලදී ගැනීමේ හිඟ අගයක් වේ නම් එම අගය T+3 වන පියවීමේ දිනේ උදේ 9ට හෝ ඊට පෙර අපට පියවීමට හැකිය. ඒ කියන්නේ මෙම මිල අගය අපි මේ ස්ථානයේ අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට අවශ්‍ය කරන කොටස් ප්‍රමාණය මේ තිබෙන අගයට ඇතුළත්ව අපිට buy orders දාන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මතක් තියාගන්න ඕනේ margin account holder කෙනෙක් නම් මේ සිස්ටම් එකේ තියෙන buying power එක නෙවෙයි අපි පාවිච්චි කළ යුතු buying power එක. ඒ වෙනුවට ඔවුන් margin provider විසින් ලබා දෙන buying power අගය අනුගමනය කළ යුතුයි. ඉන්පස්සේ ඔබ order එක ඇතුළත් මේ ආකාරයෙන් මෙතන තිබෙන අනිත් අගයන් අපි පොඩ්ඩක් order එක මේ ඇතුළත් කරන්න ප්‍රථමයෙන් අපි නැවත වාරයක් චෙක් කළ යුතුයි. order එකේ value එක අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ commission එක තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ net value එක කීයද කියලා අපි අධ්‍යයනය කරලා මේ buy button එක අපි ගිහිල්ලා press කරනවා. ඉන්පස්සේ නැවත වාරයක් confirmation එකක් ඉල්ලනවා system එකෙන්. ඒකට හේතුව නැවත වාරයක් අපිට අවස්ථාව තියෙනවා අපි මේ enter කරන්න යන order එක හරිද වැරදිද කියලා තීරණයක් ගන්න. මේක අපි අලුතෙන් පටන් ගන්න වෙලාවේදී ඉතාමත්ම වැදගත් සාධකයක්. මේ දෙයට පුරුදු විය යුතුයි. අපි මේක මේ online platform එක මේ ගොඩක් කල නම් නැත්නම් අපිට දැන් පුරුදු වුණා. එහෙම වුණත් ඒක පුරුද්දක් වශයෙන් අපි මතක් තියාගන්න ඕනේ මේ ෆීචර් එක චෙක් කරන්න. මේ order එක confirm කරන්න ඉස්සෙල්ලා. ඉන්පස්සේ මේ order එකේ අපි ඇතුළත් කරලා තිබෙන දත්ත හරිනම් අපි ගිහිලා yes ඔබනවා. නැත්නම් yes click කරනවා. ඉන්පස්සේ අපිට පෙනෙනවා මේ order එක අපි නැවත වාරයක් orders කියන menu එකට ගිහින් order blotter කියන feature එක යටතේ අපිට එම order එක පෙන්눔 කරනවා.
මෙන්න මේ වාගේ. දැන් අපිට පේනවා මේ JKH buy order එකක් කොටස් 100ක් order price එක 70යි order අපි මේක GTC order එකක් හැටියට අපි enter කරලා තියෙනවා market එක open කරන දවසේ මේ order එක system එකට ගිහිල්ලා ඒ order එක valid වෙනකල් ඉන්පස්සේ අපි දකිනවා දැන් මේ order එක අපිට වෙනස් කිරීම සඳහා අපිට මේ වම් අත පැත්තේ තියෙන buttons පාවිච්චි කරන්න පුළුවන්. මේ වම් අත පැත්තේ කොනේ තිබෙන button එක අපි පාවිච්චි කරලා මේ order එකේ order quantity එක හෝ order එකේ price එක අපිට වෙනස් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් මේ වගේ අපිට ගිහිල්ලා මේ order quantity එක order price එක වෙනස් කරන්න පුළුවන්. ඉන්පස්සේ මැද තියෙන මේ කතිර රතු පාට cross එකෙන් අපිට order එක cancel කරන්න පුළුවන්. ඒ වගේම කොනේ තියෙන අනිත් button එක order එකේ history එක සම්බන්ධව අධ්‍යයනය කිරීමට දැනුවත් වීමට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක නිරූපණයක් නැත්නම් demonstration එකක් නිසා මම මේ order එක cancel කරනවා. මේ විදියට. දැන් මෙතනදී අහනවා are you sure you want to cancel this order? ඊට පස්සේ මම yes button එක click කරනවා. මේ විදියට. ඉන්පස්සේ ඒ order එක මේ ස්ථානයේ cancel වෙනවා අපිට පේනවා. ඒ වගේම මේ order එක අපි right click කරලා මේ විදියට right click කරලා මේ order එක cancel කරන්න පුළුවන්. right? මේ buttons උත් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් right click කරලා cancel කරන්න පුළුවන්. ඉන්පස්සේ අපි පිවිසෙන්න යන්නේ මේක close කරලා අපි පිවිසෙන්න යන්නේ client menu එකට. right? then client menu එකේ අපිට අවශ්‍ය වැදගත් features තමයි account statement එක, portfolio කියන feature එක සහ account summary කියන feature එක. දැන් account statement කියන feature එකේදී මෙතන ඔබගේ CDS account number එක දිස් වෙනවා. ඒ CDS account number එකට අදාළව ඔබගේ ගැනීම් සහ මිලදී ගැනීම් මිලදී ගැනීම් සහ විකිණීම් වගේම ඔබ මුදල් තැන්පත් කිරීම සහ ඔබගේ විකිණීම් වලට ලබා මේ අදාළ වන අගයන් අපේ සමාගම හරහා ඔබට ගෙවීම ඒ වගේ දත්ත සියල්ල මේ account statement කියන window එකේ ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ කොනේ තියෙන මේ save button එක පාවිච්චි කරලා ඔබට ඒ දත්තයන් නැත්නම් ඒ data Excel sheet එකකට save download කරගන්නත් පුළුවන් මේ විදිහට. ඒක වැදගත් ඔබගේ reference වලට. ඉන්පස්සේ අපි යනවා portfolio කියන menu එකට. chart client menu එකේ portfolio කියන feature එකට. දැන් මෙතන මේ portfolio feature එකේදී ඔබ මිලදී ගන්න හැම කොටසකම information සඳහන් වෙලා තියෙනවා. මේ ස්ථානයේ වැදගත් information columns දිහා බැලුවොත් quantity එක අපි මිලදී අරන් තිබෙන කොටස් ප්‍රමාණය නැත්නම් කොටස් වල අගය පෙන්වනවා. කොටස් ප්‍රමාණය අගය. ඉන්පස්සේ average price කියන්නේ අපි මිලදී අරන් තිබෙන කොටස් වලට අපි ගෙවලා තියෙන මිල සහ commission එක හැටියට අපි ගෙවලා තියෙන නැත්නම් cost එක ඒ දෙකේ ඒ අගයන් දෙකේ එකතුව අපිට පේනවා මේ ස්ථානයේ සඳහන් කරලා තියෙනවා. ඉන්පස්සේ අනිත් column එකේ තියෙන්නේ BES price කියන column එක. BES කියන්නේ break even selling price. නැත්නම් ඔබට
අලාභයක් නොමැතිව විකිණීමට අවශ්‍ය නම් මේ ස්ථානයේ සඳහන් වෙලා තියෙන මේ අගයන් වලට තමයි ඔබ විකිණිය යුත්තේ. දැන් මෙතන average price එක 26.49 ඔබ අලාභයක් නොමැතිව විකුණනවා මේක විකිණිය යුත්තේ 26 rupees and 79 cents කියන අගයට. ඉන් පස්සේ total cost කියන column එක. ඒකෙදි අපිට අපි මේ මිලදී ගැනීම සඳහා ගෙවලා තිබෙන මුළු අගය මෙතන සඳහන් වෙනවා. ඒක අපි ලබා ගන්න average price එකේ අගයෙන් quantity එක වැඩි කරායින් පස්සේ ලැබෙන අගය තමයි total cost කියන්නේ. ඉන් පස්සේ trade price කියන column එකේ තිබෙන්නේ ඒ දවසට trade වෙච්ච market price එක. එතකොට market value කියන්නේ මේ trade price එක quantity එකෙන් ಗುಣ නැත්නම් වැඩි කරපුවාම ලැබෙන අගය. ඊට පස්සේ තිබෙන column එක තමයි holding percentage market value කියන column එක. දැන් ඒක ඔබේ portfolio එක analyze කිරීමට සහ rebalance කිරීමට ප්‍රයෝජනවත් වන අගයක්. ඒ වගේම ඉන්පස්සේ අපිට වැදගත් වන්නේ දැන් අපි වික්කොත් මේ market value එකට අපි වික්කොත් අපිට ගෙවන්න වෙන sales commission එකේ අගය මේ ස්ථානයේ මේ column එකේ සඳහන් කරනවා. ඉන්පස්සේ sales proceeds කියන column එකේ අපිට එක කොටසක් මේ ස්ථානයේ තියෙන එක කොටසක් වික්කහම ලැබෙන අගය හෝ මුළු portfolio එකම වික්කහම අපිට ලබා ගන්න පුළුවන් ශුද්ධ මුදල. ඉන්පස්සේ client menu එකේ තිබෙන වැදගත්ම feature එක වන්නේ account summary කියන feature එක. දැන් account summary එකේ ඔබට CDS ගිණුමට අදාළ සියලු වැදගත් අගයන් පිළිබඳ කෙටි විස්තරයක් ලබා දෙනවා. මේ ස්ථානයේ cost of portfolio කියන්නේ ඔබ මුළු ඒ portfolio එකේ තිබෙන කොටස් වලට මුළුමනින්ම වැය කරලා තිබෙන මුදල. Total market value of the portfolio කියන්නේ එම කොටස් වල දැන් තිබෙන වෙළඳපොළ අගය. Total gain loss කියන්නේ මෙම total cost of the portfolio එකට සාපේක්ෂව total market value එකේ තිබෙන ලාභය හෝ අලාභය. Cash balance කියන්නේ account statement එකේ තිබෙන ඔබගේ මිලාගය. සමහර වෙලාවට ඒක ඔබ ඩිපොසිට් කරපු මුදල් වල ආගය වෙන්න පුළුවන්. නැත්නම් ඔබ මිලදී අරගෙන කොටසක් ගෙවීමට තිබෙන ආගයක් වෙන්න පුළුවන්. buying power කියන එක අපි අර buy order window එකේදී මේ විස්තර කරපු අගය තමයි මේ ස්ථානයේ සඳහන් කරන්නේ. දැන් total pending buy order value කියන්නේ buy order window එක පාවිච්චි කරලා ඔබ යොමු කරලා තියෙන buy orders වල අගය. එතකොට මේ buying power එකෙන් එම අගය මේ අඩු කෙරුවෙන් පස්සේ ලැබෙන අගය මේ exposure margin amount කියන අගයේ සඳහන් වෙනවා. ඒක අපිට අවශ්‍ය වෙනවා තවත් අපි අලුතෙන් buy orders දානකොට අපිට කොච්චර ප්‍රමාණයකට buy orders දාන්න පුළුවන්ද කියන දේ ගැන තීරණයක් ගැනීමට. ඉන්පස්සේ අපිට client menu එකේ තිබෙන වැදගත්ම features මේ features තුන. ඉන්පස්සේ අපි පැමිණෙන්නේ අපි බලන්න යන්නේ mobile version එකේ තිබෙන features. දැන් මේ ස්ථානයේමුත් අපිට යන්න පුළුවන් mobile version එකට. මේ settings මේ button එක press කරපුවාම ඕගලන්ට එනවා මේ drop down menu එක. ඉන්පස්සේ mobile version එකට අපිට පිවිසෙන්න පුළුවන්. මෙතනදී අපි more button එක click කරමු. එවිට
මේ ඇති ෆීචර්ස් වලට පිවිසිය හැකි වේ. මේ account summary feature එක web version එකේදී දක්වා තිබූ ආකාරයටම වේ. ඉන්පසු ඔබ නැවත more button එක ක්ලික් කර features වලට පැමිණිය යුතු වේ. මෙම top stocks button එක ක්ලික් කළ විට top 10 gainers, losers, top 10 turnover සහ share volume දත්ත ලබාගත හැක. ඉන්පසු අප නැවතත් more button එක හරහා තවත් features වෙත ගොස් ඔබට අවශ්‍ය features මත ක්ලික් කර ඒ දත්ත ලබාගත හැක. buy sell buttons ඔබගේ orders ඇතුළත් කිරීමට උපකාරී වේ. ඒවා මේ ස්ථානයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්පසු my watch button එක තුලට ඇතුළත් වෙමු. මෙහිදී web version එකේ custom watch තුලට එකතු කළ ලයිස්තුව අපට පෙනේ. ඔබට delete කිරීමට අවශ්‍ය නම් මෙහි ඇති pen button එක ක්ලික් කළ යුතුය. ඔබට එකතු කිරීමට අවශ්‍ය නම් මෙම කොටුව භාවිතා කළ යුතුය. ඔබට ලයිස්තුවේ කිසියම් ස්ටොක් එකක් ට්‍රේඩ් කිරීමට අවශ්‍ය නම් එම කොටසේ ක්ලික් කළ ඔබ මේ ස්ක්‍රීන් එකට පැමිණිය යුතුය. ඔබ මේ දකින්නේ එම කොටසේ වෙළඳපොළ ගැඹුරයි නැත්නම් මාකට් ඩෙප්ත් එකයි. ඔබට ඕඩර් එකක් යොමු කරන්න අවශ්‍ය නම් ඔබට එය දැන් කළ හැකියි. මෙහි සෙල් ඕඩර් එකක් ඇතුළත් කරමු. එවිට ඔබගේ CDS ගිණුම මේ ස්ථානයේ දිස් වෙයි. අපි මේ demonstration එක උදෙසා CDS account number එකක් select කරමු. අපි LOLC සමාගමේ කොටස් විකිණීම සඳහා ඇනවුමක් මේ ස්ථානයේ ඇතුළත් කරන්න මේ ආකාරයෙන් කොහොමද ඒක කරන්න කියන දේ අපි බලමු. price එක හැටියට අපි රුපියල් 100ක් දැම්මා. quantity එක හැටියට shares 100ක් දැම්මා. එම නිසා order value එක 10000යි, commission එක 112යි. ඒ අඩු කරුවාන් පස්සේ net value එක 9888යි. ඉන්පස්සේ TIF box එක time in force box එකට ගිහිල්ලා මෙය GTC order එකක් හැටියට මාරු කරගන්න. ඉන්පස්සේ sell button එක ක්ලික් කරපුවාම මේ window එක pop up වෙනවා. ඉන්පස්සේ අපි yes කියලා මේක confirm කරනවා. අපි yes button එක ක්ලික් කළ වහාම ඔබ මෙම order list screen එකට ගෙන එනවා. මේදී ඔබට ඔබගේ ඇනවුම නැරඹිය හැකි. මේ තින්නේම ඇනවුම. මෙම ඊතලයේ ක්ලික් කිරීමෙන් ඔබට ඕඩර් එකේ වෙනස්කම් කළ හැකිය. ඕඩර් එක amend කරන්න, cancel කරන්න, ඕඩර් එකේ details බලන්න, නැත්නම් history එක බලන්න පුළුවන්. මේ අපි demonstration එකක් හැටියට දාපු ඕඩර් එකක් නිසා අපි මේ ඕඩර් එක cancel කරමු. yes කියලා confirm කරමු. මෙතෙන් සිට අපි නැවතත් web version එකට යොමු වෙමු. more button එකට ගිහින් switch to web කියන button එක ක්ලික් කළායින් පස්සේ අපි web version එකට ඇතුළත් වෙනවා. online trading platform පිළිබඳ වැදගත් සහ මූලික කරුණු ගැන මෙතෙක් ඔබව දැනුවත් කළා. දැන් අපි තාක්ෂණික විශ්ලේෂණය හෙවත් technical analysis වෙත යමු. ඒ සඳහා menu bar එකේ analysis menu එක තෝරගෙන advanced chart feature එකට ක්ලික් කරමු.
ඉන්පසු ඔබ මෙම empty window එකට පැමිණෙනවා. දැන් ඔබට ඇනලයිස් කිරීමට අවශ්‍ය ස්ටොක් එක මෙසේ ඇතුළත් කරන්න. මේ කොටුවේ ගොස් තමන්ට කැමති ස්ටොක් එක මේ ආකාරයෙන් ඇතුළත් කරන්න. එවිට එම ස්ටොක් එකට අදාළ මූලික දත්තයන් ඔබට දැකගත හැකියි. මම දැනටමත් ප්‍රස්ථාරයක් තෝරගෙන තියෙන නිසා අපේ විශ්ලේෂණය සඳහා එය භාවිතා කරමු. අපි මේ වින්ඩෝ එක ක්ලෝස් කරමු. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් භාවිතා කිරීමෙන් ඔබට මිලදී ගැනීමට හෝ විකිණීමට කොටස් කූඩයක් තෝරාගත හැකිය. එයට අපි basket of stocks කියා කියනවා. ටෙක්නිකල් ඉන්ඩිකේටර්ස් භාවිතා කිරීමෙන් අපගේ මිලදී ගැනීමේ සහ විකිණීමේ වේලාව තීරණය කිරීමට එනම් මාකට් ටයිමිං වලට අපිට උපකාරී වන උපාය මාර්ගයක් නැත්නම් ස්ට්‍රැටජි එකක් සකස් කරන්නේ කෙසේදයි බලමු. ඔබට ස්ට්‍රැටජි එකක් අනුගමනය කිරීමට අවශ්‍ය වන්නේ ඔබ ඉමෝෂනලි හැසිරීම වැළැක්වීමටයි. ස්ට්‍රැටජි එකක තවත් වාසියක් වන්නේ ඔබේ ට්‍රේඩිං වලට බාධා කරන ඔබගේ දුර්වලතා සම්පූර්ණයෙන්ම නවත්වන්නයි. මෙම chart එකේ ස්ට්‍රැටජි එක සැකසීමට TSAR, MACD සහ RSI යන ඉන්ඩිකේටර්ස් භාවිතා කරන්නේ කෙසේදයි අපි දැන් බලමු. ඔබට මෙහි දැකිය හැකි PSAR ඉන්ඩිකේටර් එකේ මිල චලනය වන දිශාව අනුව මිලට වඩා ඉහළින් හෝ පහළින් තිත් මාලාවක් දිස්වේ. අපි මේ තිත් මාලාව ටිකක් ලොකු කරගන්න මේ ආකාරයෙන් මේ වින්ඩෝ එක භාවිතා කරමු. මිල දෝලනය ඉහළ යන විටදී තිත් මිලට වඩා පහළින්ද මෙන්න මේ ආකාරයෙන් මිල දෝලනය පහළට නැඹුරු වන විට තිත් මාලාව මිලට වඩා ඉහළින්ද දිස්වේ. මෙන්න මේ ආකාරයෙන්. right. ඉන්පස්සේ අපි MACD වින්ඩෝ එක දිහා බලමු. නිල් පාටින් දිස්වෙන MACD ලයින් එක සිග්නල් ලයින් එක වන රතු රේඛාව කපා ඉහළින් ගමන් කරන විට එය බයි සිග්නල් එකක් හැටියටත් MACD රේඛාව සිග්නල් රේඛාව වන රතු රේඛාව කපා පහළින් ගමන් කරන විට සෙල් සිග්නල් එකක් හැටියටත් සලකනු ලබයි. RSI ඉන්ඩිකේටර් එකේ මේ 70 අගය හෝ ඊට වැඩි වූ විට නැත්නම් මේ RSI ලයින් එක මෙතන තියෙන RSI ලයින් එක 70 අගය හෝ ඊට වඩා වැඩි වූ විට ඕවර්බෝට් යනුවෙන් සලකනු ලබයි. එයින් හඟවන්නේ ඕනෑවට වඩා මිලදී ගැනීම වැඩි වී ඇති බවයි. එය මිල ඉහළ යාමේ ප්‍රවණතාව ආපසු හැරවීමට හෝ මිල පහත හෙලීමට හේතු විය හැක. RSI එක 30 අගයට හෝ ඊට අඩු අගයක් මේ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ oversold එනම් අධික ලෙස විකුණන ලද තත්වයකි. එය මිල පහළ යෑමේ ප්‍රවණතාව ආපසු හැරවීමට හෝ මිල ඉහළ යෑමට හේතු විය හැක. ප්‍රවණතා ආපසු හැරවීමේ අවස්ථාවේදී එනම් ඉහළින් හෝ පහළින් ඔබට මිලදී ගැනීම ආරම්භ කිරීමට හෝ
විකිණීම ආරම්භ කිරීමට අවශ්‍ය දැයි තීරණය කළ හැකිය. දැන් අපි ස්ට්‍රැටජි එක වෙත අවධානය යොමු කරමු. මේ නිල් පාට MACD ලයින් එක රතු පාට සිග්නල් ලයින් එකට ඉහළින් ගමන් කරන විට සහ RSI ලයින් එක ලකුණු 50 මේ රතු පාර හරහාට තිබෙන රතු පාට ලයින් එකට ඉහළින් ගමන් කරන විට සහ PSAR price නැත්නම් මිල නැත්නම් price line එක පහළින් ඇති විට ඔබට මිලදී ගැනීමක් ආරම්භ කරන්න පුළුවන්. නිල් පාට MACD ලයින් එක රතු පාට සිග්නල් ලයින් එකට පහළින් ගිය විට සහ RSI ලයින් එක ලකුණු 60ට වඩා අඩු වන විට සහ PSAR තිත මිල රේඛාවට ඉහළින් ඇති විට ඔබ විකිණීමක් ආරම්භ කරයි. මිලදී ගැනීමක් හෝ විකිණීමක් ආරම්භ කිරීම සඳහා මෙම කොන්දේසි තුනම සපුරාලන තෙක් අප බලා සිටිය යුතුයි. එය ඉතා වැදගත් කාරණාවක් බව මතක තබා ගන්න. එහෙනම් මෙම ඉදිරිපත් කිරීම අවසන් කිරීමට කාලය පැමිණ තිබේ. අවසාන වශයෙන් මා ඉල්ලා සිටින්නේ මේ ආකාරයෙන් ස්ට්‍රැටජීස් අනුගමනය කරන්න ඉගෙන ගන්න. එමගින් ඔබගේ ආයෝජන වඩා වර්ධනය කරගත හැකි බව ඔබටම තේරුම් යනවා නිසැකයි. ඔබ සැමට බොහොම ස්තුතියි. ස්තුතියි සාලිය. දැන් අපි ප්‍රශ්න සඳහා මේ සෙෂන් එක අරිමු. සාලිය උත්තර දෙන්න. අනිත් අයට රීඩින් ඩිවිෂන් එකේ අනිත් අයටත් සහභාගී වෙන්න පුළුවන්. එක ප්‍රශ්නයක් තිබ්බා මම හිතන්නේ මම ඇහෙන ඇති ඩිස්ක්ලෝස් ක්වොන්ටිටි එක අපි භාවිතා කරන්නේ විශේෂයෙන්ම අපි දැන් අපේ බයි ඕඩර් එකක් හරි සෙල් ඕඩර් එකක් හරි දාන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව. ඒක සාමාන්‍ය දෙයක්. ඒක අපි දන්න දෙයක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ අපි විශේෂයෙන්ම මේ මාකට් එකේ තියෙන මේ කියන්නේ ට්‍රෙන්ඩ් එක අනුව මාකට් ඒ වෙලාවේ තියෙන ට්‍රෙන්ඩ් එක අනුව අපිට හිතෙනවා නම් අපි දාන සෙල් ඕඩර් එක අපි මුළුමනින්ම මාකට් එකට පෙන්වනකොට යම් අපහසුතාවයක් තිබෙයි කියලා අපිට ඒ මුළු ක්වොන්ටිටි එකම විකුණ ගන්න අපිට මේ ඩිස්ක්ලෝස් කියන මේ බොක්ස් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ක්වොන්ටිටි එක විතරක් මාකට් එකට පෙන්වන්න. එතකොට ATS සිස්ටම් එකට යන්නේ ඒ ක්වොන්ටිටි එක විතරයි. උදාහරණයක් ඒක නීතිය හැටියට ඉස්සර තිබුණා 4න් පංගුවක් තමයි අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ 125ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තමයි අපිට පෙන්වන්න පුළුවන්. උනාට දැන් ඒක ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන් ඒ නීතිය ලිහිල් කරලා 10%ක් හෝ වැඩි ප්‍රමාණයක් අපිට මේ මාකට් ඩෙප්ත් එකට නැත්නම් ඒ මාකට් එකට පෙන්වන්න අවස්ථාව දීලා තියෙනවා. එතකොට අපි සෙල් ඕඩර් එකක් දැම්මත් බයි ඕඩර් එකක් දැම්මත් අපිට හිතෙනවා නම් මේ අපි පෙන්වන මුළු ක්වොන්ටිටි එකම අපිට විකුණ ගන්න හෝ මිලදී ගන්න බැරි අපහසුතාවයක් තියෙනවා කියලා. එහෙනම් අපිට ඒක ඒ ෆැසිලිටි එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රශ්නයක් අහලා තිබ්බා
මේ ස්ටොප් ලොස් එක සම්බන්ධව. එතකොට මේ ස්ටොප් ලොස් එකේදී වෙන්නේ මේ ඇත්තටම අපිට මේ ෆැසිලිටි එක තාම ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ATS සිස්ටම් එක හරහා දීලා නැහැ. ඒ ඕඩර් මේ ටයිප් එක තිබුණාට ස්ටොප් ඇන්ඩ් ස්ටොප් ලොස් කියන ඕඩර් ටයිප්ස් දෙක තිබුණාට අපිට ඒක තාම පාවිච්චි කරන්න ඉඩ දීලා නැහැ. ඒක තමයි ස්ටොප් ලොස් එක ගැන කියන්න තියෙන්නේ. ස්තුතියි. right. තව ප්‍රශ්නයක් තිබ්බ මම දැක්කා ASI එක සම්බන්ධව. ASI එකේ දැන් තියෙන ASI එකට මොකක් ප්‍රසන්ට් ස්ටේටස් එක මොකක්ද කියලා අහලා තිබුණා. I have to share the screen, right? No, it's there. Okay, I can get. දැන් මේක තමයි ASI එකේ මේ මං හිතන්නේ බදාදා හරි බ්‍රහස්පතින්දා හරි තිබ්බ අපි සාකච්ඡා කරපු මේ ග්‍රාෆ් මේ නැත්නම් ඉමේජ් එක ඒක හැටියට අපි අපේක්ෂා කෙරුවේ මාකට් එක 4900ත් 5004 ස්ථානයකට ගිහිල්ලා ඉන්පස්සේ එතනදී කොහොමද මිල දෝලණය වෙන්නේ කියලා බලලා තීරණයක් ගැනීමට. ඉතින් අපි දන්නවා මේ සිකුරාදා 4800 මේ ප්‍රමාණයට මාකට් එක මේ නැගලා ඉන්පස්සේ අපි දැක්කා මේ පොඩි පුල් බෑක් එකක් එනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා 4900ත් 5000ත් අතර ප්‍රමාණයකට මේක ගමන් කරයිද කියන එක. නැත්තම් 4800ත් 5000ත් අතර කියන ඒ zone එකේදී කොහොමද මිල දෝලණය වෙන්නේ කියන දේ දිහා බලලා තමයි අපිට මේ මොනවාද අනුමාන කරන්න පුළුවන් වෙන්නේ මාකට් එක කොහොමද රියැක්ට් වෙන්නේ කියන එක. ඒ තත්ත්වය තමයි දැනට අපි ඉන්නේ. ස්තුතියි. ස්ටොක් එකක් සම්බන්ධව ටෙක්නිකල් ඇනලිසිස් වලින් right අපි බලමු ස්ටොක් එකක් සම්බන්ධව ඇනලයිස් කරනවා නම් අපි ඉස්සෙල්ලා පෙන්වුවා වගේ අපි යමු ෂෙයා එකකට මේ වගේ ඇඩ්වාන්ස් chart එක තුලින් අපි එතනදී උදාහරණයක් හැටියට access engineering එක ගත්තේ. අපි නැවත වාරේ access engineering එකම ගමු. දැන් අපි මෙතෙන්ට ගියාම අපි කෙලින්ම load කරන්නේ daily chart එකක්. අපි සාමාන්‍යයෙන් technicals පාවිච්චි කරන අය ආමන්ත්‍රණය කරන්නේ මේ chart එකට day chart එකක් නැත්නම් daily chart එකක් කියලා. time periods ගොඩක් තියෙනවා. අපි මේක මේ දැන් බලන්න යන්නේ daily chart එකේදී. මේ daily chart එකේ මේ ඔක්කොම candlesticks එක day එකක තියෙන open high low close මිල ගණන් මේ අපිට පෙන්වනවා. මේ හැම candle එකක්ම එක දවසක්. හරි. ඊට පස්සේ අපි දකිනවා මෙතන මේ හරියේ වම් අත පැත්තේ මේ area එකේ අපි ගිය අවුරුද්දේ මේ කාලෙදී නැත්නම් ගිය අවුරුද්දේ මැයි මාසේ හරියදී තමයි මේ prices access engineering එකේ තිබිලා තියෙන්නේ. right? ඉන්පස්සේ අපි අපේ මේ strategy එක දැන් අපි සාකච්ඡා කරපු strategy එකට අපි පාවිච්චි කරන්නේ MACD එක අපි ඒක load කරගන්නවා මේ විදිහට parabolic SAR කියන එක නැත්නම් PSAR කියන indicator එක අපි load කරගන්නවා. ඉන්පස්සේ RSI කියන indicator එක load කරගන්නවා. right? ඉන්පස්සේ අපිට අපි මෙතනදී මෙතනදී MACD එකේ line එක විතරයි අපි පාවිච්චි කරන්නේ. histogram කියන මේ මොනවාද vertical මේ
පුංචි රතු පාට ඉරි අපි මෙතනින් රිමූව් කරගන්නවා. right? ඕගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස්ලාට කතා කරපුවම මේව කරන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට උගන්වන්නයි. හරි. දැන් මෙතනදී පොඩ්ඩක් අපි මේ විදිහට කරලා මෙතනදී අපේ අයිඩියා එක තමයි මේ MACD ඉන්ඩිකේටර් එකේ නිල් ඉර රතු පාට ඉර කපලා උඩට යන්න ඕනේ. එතකොට ඒක බයි සිග්නල් එකක් හැටියට අපි සලකනවා. right? ඒක පළවෙනි කන්ඩිෂන් එක. දෙවෙනි කන්ඩිෂන් එක හැටියට අපි පාවිච්චි කරනවා RSI එකේ 50 කියන අගය අපි මේක වෙනස් කරනවා 50 මෙතන 50 දානවා. රතු පාටෙන් right. මේ RSI එක යට ඉඳලා ඉහළට යන වෙලාවේදී RSI එක 50 කියන මේ හරහාට තියෙන ඉර කපලා උඩට යන්න ඕනේ. ඒ දෙවෙනි එක. right? දෙවෙනි කන්ඩිෂන් එක. තුන්වෙනි කන්ඩිෂන් එක තමයි මේ ප්‍රයිස් ලයින් එකට යටින් MACD dots තියෙන්න ඕනේ. හරි? එතකොට මේ තුනම එකම වෙලාවේ සිද්ධ විය යුතුයි. මේ කන්ඩිෂන් නැත්නම් මේ කොන්දේසි තුනම මැච් වුණාට පස්සේ අපි තීරණයක් ගන්නවා මේක මිලදී ගන්න. right? එතකොට මෙතනදී අපි මිලදී ගත්තා. ඉන්පස්සේ අපි විකුණන එක. විකුණනකොට අපි මේ ස්ට්‍රැටජි එකේදී පාවිච්චි කරන්නේ RSI 60 කියන අගය උඩ ඉඳලා දැන් මෙතනදී අපි මෙතනදී ගත්තායින් පස්සේ මේ RSI අගය අපි දකිනවා දෝලණය වෙලා උඩටම යනවා. මේ 70 කියන අගයටත් උඩට ගියා. ගිහලා දැන් ඒක පහළට වැටෙන්න ඕනේ. පහළට වැටිලා මේ 60 කියන ඉර කපලා පල්ලෙහාට එන්න ඕනේ. ඒ වෙන වෙලාවේදී මේ MACD ලයින් එක උඩින් රතු පාට ලයින් එක මේ විදිහට කපලා පහතට බහින්න ඕනේ. ඒ වෙලාවෙම මේ PSAR අතිත ප්‍රයිස් ලයින් එකට උඩින් තියෙන්න ඕනේ. මේ තුනම සිද්ධ වුණායින් පස්සේ අපි විකුණන්න ඕනේ. හරිද? එතකොට අපි දකිනවා මෙතනදී තමයි තුනම සිද්ධ වෙන්නේ. right? එතකොට ඒ වගේ නැවත වාරයක් අපි බලාගෙන තීරණය කරලා නැත්නම් තෝරගෙන අපි ඒ දේ කරනවා. right? මේක තමයි රූල් එක, මේක තමයි ස්ට්‍රැටජි එක. මේ දේ සිද්ධ වුණාම අපි ගන්නවා, මේ දේ සිද්ධ වුණාම අපි විකුණනවා. ඒක තමයි මේක අපි සඳහන් කරන ස්ට්‍රැටජි එක. මේක පුරුදු වෙන්න ඕන දෙයක්. මේවා දැක්ක ගමන්ම එකවර දැන් මේ මම කියලා දුන්නා නැත්නම් අපි මේ සම්බන්ධව බෙදාගත්තා කියන පළියට ඕගොල්ලන්ට මේක පුරුදු වෙන්න හම් වෙන්නේ නැහැ. මේක ටිකක් පුරුදු වෙන දෙයක්. ස්තුතියි. ස්තුතියි සාලියා. ඉතුරු ප්‍රශ්න ගන්න ඉස්සෙල්ලා මම මේ ටික තේරුම් ගන්න මේ පැහැදිලි කරන්න ඕනේ. අපේ සමාගමෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා කරුණා කරලා අපේ ඔෆිස් එකට මේ ඊමේල් ඇඩ්‍රස් එක ලියා ගන්න crm@capitaltrust.lk Customer Relations Management crm@capitaltrust.lk ඒක හරහා අපිට ඔබතුමාලාගේ මේ ඊමේල් ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් WhatsApp අංකයක් එක්ක ඒ දෙක අපිට අනිවාර්යෙන් ඕනේ. ඒ දෙක තියෙනකොට අපිට ඔබතුමාලාට trade confirmation නැත්නම් contract notes දිනපතාම එවන්න පුළුවන්. එම trade confirmation එකේ තමා buy කරන්න හෝ sell කරන්න කිව්ව නැති share එකක් තියෙනවා නම් කරුණා කරලා සුසන්ත බණ්ඩාර compliance officer email කරලා එක දන්වන්න අපි ඒක reverse කරන්නම්. susantha@capitaltrust.lk මේක ඉතාමත් සරලයි. කාලේ ගන්න එපා. වහාම අපිට සියලු දෙනාගේ ඊමේල් අංකත්
WhatsApp අංකත් අවශ්‍යයි. ඊළඟ ප්‍රයෝජනේ ඔබලාගේ ඊමේල් හරහා අපි දිනපතා අපේ ස්ටොක් වොච් කියන daily information research එක අපිට එවන්න පුළුවන්. ඔබලාට එක දැනගන්න අවශ්‍ය නම් ඉන්න මං ඒක ලබලා දෙන්න බලන්නම්. Oops. Yeah, stop share. විනාඩියක් පේන්නේ daily stock watch මේක ඔබතුමාලාගේ ඊමේල් ඇඩ්‍රස් එකක් හෝ WhatsApp අංකයක් අපිට දීලා තියෙනවා නම් මේක හවස 6 මාරට ඔබට ලැබිය හැක. මේකේ ඉතාමත් ඉක්මනට මොකද මේක අදට අදාළ සෙෂන් එකේ කැලලක් නෙමෙයි. මේකේ මේ RSI අංකය තියෙනවා. එතකොට එක එක සෙක්ටර්ස් වල උන දේවල් තියෙනවා. වැඩියෙන්ම ඉහළට ගිය ෂෙයාර්ස් තියෙනවා, වැඩිම පහළට ගිය ෂෙයාර්ස් තියෙනවා, ටර්නෝවර් මේවා, ඊළඟට rights issues, ඊළඟට මේක අපි ගොඩක් බලන එකක්. මේකෙන් පේනවා foreign purchasers, foreign sales, මේ විදේශියන් ගත්ත ෂෙයාර්ස් හා විකුණුව ෂෙයාර්ස්. ඉතින් දැන් මේ කාලේ foreigners-ලා විකුණනවා, ඒ වුණාට ලාංකිකයන් ඒවා ගන්නවා. ඒකත් මම explain කරන්න. ඊට අමතරව okay, share this. ඊට අමතරව අපි බොහෝ දවස්වල මෙන්න මේ වගුව අපි එවනවා. මේකේ අපි කරලා තියෙන්නේ ලංකාවේ හොඳම විශාලතම හොඳට පාලනය තියෙන කම්පනීස් තෝරලා තියෙනවා. මේකේ අන්තිම මාකට් ප්‍රයිස් එක තියෙනවා. ඊට පස්සේ දෙසැම්බර් 2 තමයි මේ අන්තිමටම තිබුණ වැඩිම all share index එක තිබුණ දවස. ඒ දවසේ ඉඳන් අඩුවීම තියෙනවා. එතකොට මේක P ratio, price earnings ratio මේක අඩු වෙන්න හොඳයි. ඊළඟට තියෙනවා price to book value. මේක assets අනුව අඩු වෙන්න හොඳයි. දැන් මෙතන මේ 0.28 කියන්නේ net asset value එකෙන් 128 ගුණයක් මේ price එකට ඔය share එක ගන්න පුළුවන් කියන එක. මේක ඉතාමත් අස්වාභාවිකයි. මොකද සාමාන්‍යයෙන් යම්කිසි business එකක් පටන් ගන්නවා නම් පළවෙනි දවසේ net asset value එක වගේ 100%ක් හරි එක් ගුණයක් අකට තමයි කම්පැනි එකක් පටන් ගන්න. ඒත් පටන් ගන්න හොඳට ලාභ ලබනකොට අවුරුදු 3ක් යනවා. එතකොට 1.3 1.3ක් ප්‍රමාණයක් වෙනවා. ඒ වුණාට මේ ලංකාවේ මේක විහිළුවක්. 0.25 ඉඳන් 0.5 දක්වා අඩු මිලවල් වලට shares trade වෙනවා. එතකොට dividend yield කියන්නේ interest rate එක වගේ ඔබලාට ලැබෙන dividend ප්‍රතිශතය. RSI සාලිය explain කෙරුවා 30ට අඩු වුණාම හුඟක් ලාභයි. අපේ මාකට් එක 7 වෙනකන් 7.7 වෙනකන් අඩු වුණා. දැන් ගොඩක් shares තියෙන්නේ 40 වෙනකන්. මේක 70 වුණාම overbought හෝ මිල අධික තත්වයක් වෙනවා. ඒත් සමහර විට මේක 85 වෙනකන් යනවා. ඉතින් දැන් අපි මැද්දේ තැනක තමයි ඉන්නේ. අපි මේ ආම්පන්න නැත්නම් tools ඕගලන්ට දෙන්නේ තමාටම අවශ්‍ය shares මොනවාද කියන එක තමාටම තේරුම් ගන්න. මේක මැජික් එකක් නෙමෙයි. කාටවත් අහන්න යන්න ඕනේ නැහැ. තමාම තේරුම් ගන්න මේක. මේක තේරුම් අරන් සුදුසු shares මොනවාද කියලා දැනගත්තම
එතකොට සාලිය කිව්වා විදියට ටෙක්නිකල් ඇනලිසිස් වලින් ටයිමිං එක ඔගලොන් තීරණය කරන්න. ඊට පස්සේ ඔන්ලයින් ට්‍රේඩිං ගිල්ලා තමාම බයිං සෙලිං quantities prices බලලා තමාම තීරණය කරන්න. තමා කිසිම එක්කෙනෙක් කියන දෙයට යටත් වෙන්න එපා. ඒකයි අපි මැනේජ්මන්ට් එක හැටියට අපිට කියන්න තියෙන්නේ. ඊළඟට තමාගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා නම් තමාගේම contract notes හවස හෝ රෑ definitely හම්බෙයි. එතකොට තමාට හැම දෙයකම පාලනයක් තියෙනවා. අපිට ඕනේ එක එක ඉන්වෙස්ටර්ස්ලා පොඩි බිස්නස් කරුවන් වශයෙන් පත් කරන්න. කාටවත් යටත් වෙන්න එපා. අපේම ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ලටත් යටත් වෙන්න අවශ්‍ය නැහැ. තමාම තීරණය ගන්න. ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස්ලාත් එක්ක සාකච්ඡා කරන්න. ඒත් අපිට ඕනේ අපේ ක්ලයන්ට්ස්ලාට අන්තිම තීරණය ගන්නයි. කරුණාකර ඒක තේරුම් ගන්න. ඒකයි කැපිටල් ට්‍රස්ට් එකේ කළමනාකර අධ්‍යක්ෂ මණ්ඩලයට අවශ්‍ය. එතකොට ඉතාමත් ඉක්මනට මම තව පෙන්වන්න ඕනේ ඇයි oops stop share no stop share this one ඇයි මේ ළඟදී ෂෙයා මාකට් එකට ගොඩක් සල්ලි එන්නේ දැන් බැංක්ස් වල ඉන්ට්‍රෙස්ට් රේට්ස් අවුරුද්දක් ගත්තොත් 7.8 ඉඳන් 7 දක්වා ෆිනන්ස් කම්පනීස් වල 10.2 ඉඳන් අඩුවෙන් තියෙන්නේ. එතකොට මාස 3ක් ගත්තොත් 6.75 පහළ මෙතන 8.4 පහළ. එතකොට ඔයගොල්ලන්ට තව ඉන්ෆර්මේෂන් එකක් දෙන්නම්. ජූනි 30 වෙනකොට මේ ඉන්ට්‍රෙස්ට් රේට්ස් තව 100ට අඩුම වශයෙන් එකක් අඩු වෙනවා. ප්‍රයිම් ලෙන්ඩින් රේට් කියලා තියෙනවා. තමා බොරෝ කරනවා නම් ඉහළම මේ ක්ලයන්ට්ස්ලාට ලැබෙන ගාන ප්‍රයිම් ලෙන්ඩින් රේට් ඒක 13 ඉඳන් දැන් 9.2 වෙනකන් අඩු වෙලා තියෙනවා. අපිට රජයේ ඉතාමත් ඉහළම පුද්ගලයන් අපිට ගිය සුමානේ කිව්වා ඒක මාස 3ක් ඇතුළත ප්‍රයිම් ලෙන්ඩින් රේට් එක 7% දක්වා අඩු වෙනවා. එතකොට විශාල වෙනස් වීමක් වෙනවා මේ ස්ටොක් මාකට් එකට විශාල වශයෙන් බොරෝ කරලා ඉන්වෙස්ට් කරන්න ඉන්න අය තව බොරෝ කරනවා. ෆික්ස් ඩිපොසිට්ස් මචුව වෙන්න ෆික්ස් ඩිපොසිට්ස් වලට දාන්නේ විශේෂයෙන්ම ෆිනන්ස් කම්පනීස් වලින් ඒ සල්ලිත් මාකට් එකට එනවා. ඊළඟට ඉතාමත් ඉක්මනට okay the presentation go to this one go to this one yeah හැම සිකුරාදම මම වැඩිය විස්තර කියන්න යන්නේ කාලේ සීමාවයි. හැම සිකුරාදම මෙන්න මේ key performance indicators shares 200ක ඔක්කොම මේ ratios එනවා. මේ fundamental analysis හෝ ratios ගැන අපි වෙනම වැඩමුළුවක් තව දවස් 10කින් විතර අපි තියන්න යනවා. එතකොට කොහොමද ෂෙයා එකක් වැලියු කරන්නේ? අඩුම P ratios, අඩුම price to book values, අඩුම RSIs බලලා තමාටම තීරණය කරන්න පුළුවන්. Is that presentation? Yeah, this one. Your share screen.
මම දැන් ඔබලාට පෙන්වන්නේ අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරපු ප්‍රසන්ටේෂන් එකක් මේක දැන් කරන්න වෙලා නැහැ ඒත් ඉතාමත් ඉක්මනට මොකද ඔයගොල්ලෝ මම දන්නවා මොකද්ද මාකට් එකට වෙන්නේ කියලා බලන්න තේරුම් ගන්න දැන් යුද්ධය ඉවර වුණාම අපේ මාකට් එක 410ක් වැඩි වුණා ඊළඟට 33ක් අඩු වුණා SCC එක වැරදි තීරණයක් අරගෙන කිව්වා ඔක්කොම බ්‍රෝකින් ෆර්ම්ස් වල තියෙන ඩෙබිට් බැලන්සර්ස් අහක් කළා වෙන්න ෂෙයාර්ස් විකුණන්න නැත්නම් මාජින් ට්‍රේඩින් ප්‍රොවයිඩර් කෙනෙක්ට යන්න ඊළඟට අයිත් මේ 2012 ජූනි මාසේ ඉඳන් ෂෙයා මාකට් එක 61ක් වැඩි වුණා මේක නාලක ගොඩ හේ වගේ වකවානුව ඊළඟට මෙතන ආණ්ඩුව වෙනස් වුණා 32ක් අඩු වුණා ඊළඟට අයිත් මේ ආණ්ඩුව වෙනස් වීමේ හෝප් එක නිසා 19ක් වැඩි වුණා. ඒතර දෙසැම්බර් 2 ඉඳන් ෂෙයා මාකට් එක දැන් 100 මේ මාර්තු 19 වෙනකොට 26ක් අඩු වෙලා තිබුණා. ඒත් දැන් අපි තව 106ක් එතනින් ඉහළට ගිහිලා තියෙනවා. ඒතර මෙතන මට කියන්න තියෙන විශේෂ කාරණය foreign brokers ලා සියලු දෙනාම මාකට් එක අරින්න කියලා Sunday Times එක මේ පත්තරවල මේ ආందోලනයක් කෙරුවා ඒ අවස්ථාවේදී මාකට් එක ඇරියා නම් ක්‍රියාත්මක වෙන්න තිබුණේ custodian accounts තියන foreigners ලා විතරයි foreign sellers ලා එන්න තිබුණා ඒත් අපේ local investors ලට මේ බැංකුවකට ගිහිල්ලා සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න හෝ චෙක් එවන්න චෙක් ලබා ගන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ මොකද අපේ රටේ කර්ෆියු තිබුණ නිසා. එතකොට අපේ රටේ 2012 ඉඳන් 2015ට තිබුණ ඒ උන්නතිය එකපාරටම නැවතිලා අර ඔන්ලයින් බැංක් ට්‍රාන්ස්ෆර්ස් ඊමේල්ස් මේ මැන්ඩටරි ඒ කියන්නේ හැමෝටම ඒක CDS එකට දෙන්න තියෙන දේවල් ඒවා එහෙම නීති මුකුත් තිබුණේ නැහැ. ඒක නිසා අපි කර්ෆියු ASCII මාකට් එක ඇරියා නම් අපිට වෙන්නේ මෙච්චරයි foreigners ලා custodian accounts වලින් විකුණනවා අපේ locals ලට contract note එකක්වත් ගන්න බෑ මොකද හැම local investor කෙනෙක්ටම ඒගොල්ලෝගේ email addresses අපිට ඕනෙම broking firm එකකට දීලා තිබුණ නැති නිසා සල්ලිත් එහාට මෙහාට transfer කරන්න බෑ curfew ASCII. ඉතින් මාකට් එක සුමාන 7ක් වැහුවා ඒත් ඇරියට පස්සේ අපි අපේ sessions වල කිව්ව විදියට මාකට් එක ඉස්සෙල්ලා පල්ලෙහාට යනවා ඒ වුණාට definitely උඩට යනවා. ඊළඟට මම මේවා පෙන්නන්නේ. ඒතර මෙතන දැන් මම කියවන්නේ P ratio අඩුම price to book value. ඒ කියන්නේ net asset එකෙන් අපේ සාමාන්‍යයෙන් ඔක්කොම shares 0.8ක් ගානකට තමයි trade වෙන්නේ. ලංකාව තමයි ලාභම මුළු ලෝකෙම. ඊළඟට P ratio එක 90 ඒකෙත් අපි සාමාන්‍ය 108 ඒ වුණාට අපේ විශාල බැංකුව එහෙම බැලුවම අපේ charts වල මේ 5ට විතර තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ ඒ විදිහටත් අපි ලාභම. එතකොට dividend yield හැටියට බැලුවොත් 4.2 එච්චරයි. මම කියන්නේ ඉතාමත් හොඳ ගාණක් අපි එතන දෙවනි ස්ථානයේ ලබාගෙන තියෙනවා. එතකොට මෙතන බැලුවොත් මේ මාස 12 treasury bill rate එක 4.25ක් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 11.25 ඉඳන් 7 දක්වා. එම නිසා insurance companies ඔය විශාලම සමාගම් investors ලා ඒගොල්ලන්ට දැන් treasury bill එපා වෙලා 6.5 අතර තමයි මේ අවුරුද්දේ treasury bill rates තියන්න යන්නේ. ඊළඟට deposit rate එක මම ඉස්සෙල්ලා පෙන්නුවා ඒකත් අඩු වෙමින් තියෙනවා. prime lending rate එක
12.82 ඉඳන් 9.31ට 3.5ක් අඩු වෙලා ඒ වුණාට ඒක 7 දක්වා තව මාස 4ක් ඇතුළත වෙනවා කියලා අපිට රාජ්‍යයේ ඉහළම නිලධාරීන් කියලා තියෙනවා. policy rates උත් all time low එකේ තියෙන්නේ. එතකොට inflation හොඳට තියෙනවා. අපේ රුපිය එකත් මුළු ලෝකෙම මේ currency depreciate වෙලා 5.3යි. ඊළඟට අපිට චීනෙන් බිලියන් 2ක් විතර හම්බ වෙනවා. ඉන්දියාවෙන් තව මේ ජාතර අර්බුදයක් තියෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒ වුණාට යාළු රටවල් ඒකෙන් උදව් කරලා අපිට ඒකෙන් එළියට එන්න පුළුවන්. ඊළඟට ජූනි 20 ඉලෙක්ෂන් එකක් තියෙනවා. තම තමාගේ දේශපාලන බිලීෆ්ස් අනුව ඔගලොන් තීරණය කරන්න මොකද්ද වෙන්නේ. ඒක අනුවත් ඔගලොන් තීරණය ගන්න. මම ඒක ගැන කමෙන්ට් කරන්න යන්නේ. එතකොට ඔක්කොම ෆොරින් මාකට්ස් අපි වහලා තියෙන කාලේ පළවෙනි මාසයේ ඇතුළත මෙන්න මේ වගේ විශාල දියුණුවක් ලැබුණා. ඇමරිකන් මාකට් එක Dow 26ක් වැඩි වුණා පළවෙනි මාසයේ ඇතුළත. එම නිසා මාකට් එක වැහිීමෙන් හොඳක් උනේ. මේ මාකට්ස් උඩට ඇවිල්ලා ස්ටැබිලිටි එකක් වුණා. ෆොරිනර්ස්ලාට සමහර රිඩෙම්පෂන්ස් නිසා විකුණන්න තියෙන ඒවා වෙන මාකට්ස් වල වික්කා. එතකොට මේක වැඩි යන්නේ ෆිලිපීන් මාකට් එක දවස් දෙකක් වහලා ඒකත් මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙහෙම උඩට ගියා. ඊළඟට බංග්ලාදේශ් මාකට් එක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා පොඩ්ඩක් උඩට ගිහිල්ලා තාම වහලා. හරි. එතකොට මම මේවට තව යන්නේ නැහැ. කාලේ මදි නිසා සාඩියා අයිත් ඔය මයික්‍රොෆෝන් එක ගන්න. සාලි අන්මියුට් කරන්න. යා. අපි ඉස්සෙල්ලම අහලා තිබ්බා order type සම්බන්ධව කතා කරන්න. අපි order එකක් ඉස්සෙල්ලා බලමු. Right. Yeah, that is okay. Hello. හරි. දැන් මේ order type එකේදී මේ box එකේ අපි දන්නවා මේ limit market stop limit කියන හතර display වෙනවා. ඒ වුණාට ප්‍රශ්නෙට තියෙන්නේ දැනට ATS එකෙන් අපිට මේ පාවිච්චි කරන්න ඉඩ සලස්වලා තියෙන්නේ limit and market කියන orders දෙක විතරයි. stop and stop limit කියන order types දෙක අපිට පාවිච්චි කරන්න විදිහක් නැහැ. ඒවා තවම අපිට අවස්ථාව දීලා නැහැ. එතකොට limit කියන්නේ අපි තීරණයක් අරගෙන අපි කැමති price එක දාන එක. right? price එක දැන් මාකට් එකේ නම් යන්නේ price එක 104යි 105යි වගේ ගන්නකට. ඒ වුණාට මට ඕනේ මේක රුපියල් 90ට එන්ටර් කරන්න. මට ඒක කරන්න පුළුවන්. ඒ limit කියන order type එක පාවිච්චි කරලා. බැරි වෙලාවත් මාකට් එක ඕපන් වෙලා තියෙන වෙලාවේදී අපිට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඒ මාකට් එකේ ඒ වෙලාවෙම ගන්න. එහෙනම් මේ මාකට් කියන order type එක අපි පාවිච්චි කරන්න පුළුවන්. දැන් බලාගෙන ඉන්න මේ price කියන තැන මොකද වෙන්නේ කියලා මේ market කියන order type එක press කරනකොට. මෙතන හොඳට බලාගෙන ඉන්න. right? එතකොට ඔයාලට පේනවා මේ price කියන එක 107 වෙනවා. 107 කියන්නේ සෙල විකුණන price එක. immediately අපිට ගිහිල්ලා මෙතන buy confirm කරපු ගමන්ම අපිට ගිහිල්ලා ඒක 107ට ගන්න පුළුවන්. ඒ දෙක තමයි limit and market කියන order types දෙක. stop limit කියන ඒවා අපිට විස්තර කරන්න, ඒ කියන්නේ උපකල්පනය කරලා විස්තර කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අනිත් තව කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා
මොබයිල් වර්ෂන් එක සම්බන්ධව මොබයිල් වර්ෂන් එකේ අපි දැන් මෙතනින් මොබයිල් වර්ෂන් එකට යමු. මෙතනින් ගිහිල්ලා අපිට යන්න පුළුවන් මොබයිල් වර්ෂන් එකට. දැන් මේ වෙලාව මම කියන්න කැමති ඕගොල්ලන්ට ඕනේ නම් ඔයා ටැබ් එකක් පාවිච්චි කරනවා ස්මාර්ට්ෆෝන් එකක් නෙවෙයි ටැබ් එකක් පාවිච්චි කරනවා නම් ඕගොල්ලන්ට try කරන්න පුළුවන් මොබයිල් වර්ෂන් එකයි වෙබ් වර්ෂන් එකයි මේ විදිහට මාරු වෙලා. ඒ කියන්නේ දැන් ඔයා මොබයිල් එකේ ඉන්නවා නම් ඔයාට මෝ එකට ගිහිල්ලා වෙබ් වර්ෂන් එකට යන්න පුළුවන්. දැන් අපි මොබයිල් වර්ෂන් එකේදී අපි ඉස්සෙල්ලාම එන්නේ මෙන්න මේ ස්ක්‍රීන් එකට what ස්ක්‍රීන් එකට right අපිට යන්න අපිට අවශ්‍ය කරන මේ account summary කියන ස්ක්‍රීන් එක තියෙන්නේ මේ more කියන බටන් එක press කරුවාට පස්සේ right ඒකේ මේක තමයි account summary කියන්නේ. දැන් account summary එකේදී ඕගොල්ලන්ට පෙන්නන්නේ තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන වැලියු එක. හරිද? මේවට පෙන්වනවා ඇති total cost of the portfolio කියලා මෙතන ලක්ෂ 4ක් පෙන්නනවා. ඒකේ සාපේක්ෂව market value එක මෙතන. ඉන් පස්සේ gain and loss එක. මේකේ ලාභය අලාභය. ඊට cash balance එකක් නැහැ. right? ඒ සම්බන්ධ තමයි මේකේ මේ ස්ථානයේ සඳහන් කරන්නේ. ඒතර මේ buying power එක ඔයගොල්ලෝ පාවිච්චි කරන්න පුළුවන් වාගේ buy orders place කරන්න. buy එකක් place කරපුවාම උදාහරණයක් වශයෙන් ඔයා රුපියල් 10000ක buy එකක් place කරපුවාම මේ මෙතන total pending buy orders value කියන එක තන රුපියල් 10000ක් පෙන්නනවා. එතකොට මේ 96000න් 10000ක් අඩු කරලා මෙතන 86000ක් පෙන්නනවා. right? ඒක තමයි account summary කියන්නේ. ඉන් පස්සේ තව කෙනෙක් අහලා තිබුණා voting නැත්තං ෂෙයා කෝඩ් එකේ N කියන්නේ මොකක්ද X කියන්නේ මොකක්ද R කියන්නේ මොකක්ද ඒක ගොඩක් වැදගත් අපි ට්‍රේඩ් කරනකොට right N කියන්නේ voting share එකක් ඒක normal share එකක් ඒ කියන්නේ කම්පැනි එකේ තියෙන කොටස් වල මේ ඡන්දෙ දෙන අයිතිය තියෙන කොටස් වලට තමයි N කියන්නේ right අපි commercial bank එක ගත්තොත් commercial bank n.0000 කියන්නේ ඒ කියන්නේ ඒක මේ voting share එක right ඡන්ද හිමි කොටස් වලට තමයි එහෙම සඳහන් කරන්නේ right ඉන් පස්සේ අපි දකිනවා දැන් මෙතන අපි add කරමු commercial bank right commercial bank X එක තියෙනවා R එක තියෙනවා. දැන් ඔයගොල්ලන් ට්‍රේඩ් කරනකොට මත මේ X කියන්නේ ඡන්ද නැති කොටස් වලට මේ X කියනවා. R කියන්නේ ඒ කමර්ෂල් බැංකින් රයිට්ස් ඉෂුව එකක් දුන්නාට පස්සේ ඒ රයිට්ස් සුමානයක් ට්‍රේඩ් වෙනවා. ඒ සුමානෙදී ට්‍රේඩ් වෙන සිකියුරිටි එකට තමයි R කියන්නේ. බැරි වෙලාවත් ඕගොල්ලන් ඒක ගන්නෙත් මේ අරන් තියාගන්න ඒක කවමදාකවත් කරන්න එපා. මොකද ඒක සුමානේ ඉවරුණාට පස්සේ නිකම්ම නැති වෙලා යනවා. ඔය ආයෝජනය කරුවේ රුපියල් 50000ක් නම් සමහරවිට 7000 ඉඳන් ඔයගොල්ලන් ගිහිල්ලා ගයි. රයිට් 50000ක් ගන්න පුළුවන් ලක්ෂයක් ගන්න පුළුවන්. ලක්ෂයක් ගත්තොත් රුපියල් 10000ක් ඔයාට පාඩු වෙනවා ඒක නැති වෙලා ගියොත්. ඔයා අන්තිම දවසට ඉස්සෙල්ලා අනිවාර්යයෙන් මේක වික්කොත් ඔයාට සල්ලි බේර ගන්න පුළුවන්. ඒක තමයි ඒක. right thank you. හරි හොඳ ප්‍රශ්නයක් අහලා තිබුණා ASPH ෂෙයා එක බයි කරන්න දුන්නේ නැත්තේ ඇයි? දැන් මම ඉක්මනට ASPH Industrial Asphalt Company එක 67ක් අයිති රමණන් කියන පුද්ගලයාට අපේ කොම්පැනියේ Capital Trust Financial එකේ ඉස්සර ඩිරෙක්ටර් කෙනෙක් දැන් මේකේ පේනවා ඒ ෂෙයා ප්‍රයිස් එක සාමාන්‍යයෙන් රුපියල් 300යි 350යි අතරයි තිබුණේ. රුපියල් 300යි 350යි අතර තිබුණේ. එතකොට ෂෙයා ස්ප්ලිට් එකක් ක්‍රියේට් කරුවා
4500ට එක හැටියට 4000 එතකොට 350 බෙදීම 4500 කියලා ගත්තොත් ඕක 770 තමයි වෙන්න ඕනේ 770 එතකොට එක පාරටම මේ announcement එක ආවා මේ approval එක හම්බෙලා කියලා උදේ එතකොට දැන් අපිට clients ලට කියන්න විදියක් නැහැ සිකුරාදා උදේ මේ 770ට තියෙන share එක දැන් ඔබලාට ගන්න පුළුවන් sorry 770 නෙමෙයි 7ට තියෙන share එක නෑ පොඩි සමා වෙන්න 7 රුපියල් 0.1ට ගන්න පුළුවන් 7 නෙමෙයි රුපියල් 0.07 වෙන විදිහකින් කිව්වොත් 7කට market value තියෙන share එක දැන් ගන්න පුළුවන් අඩුම ගාන 710යි. අපේ ප්‍රශ්නය උනේ අපේ clients ලට තේරෙන්නේ නැතුව ගිහිල්ලා 720ට share එක ගත්තා නම් එතකොට වෙන විදියකින් share එකට මේ අපේ අය ගිහිල්ලා රුපියල් 700ක් ගෙවනවා. එතකොට ඒ damage එක අපිට මේ නැවත මේ හරි ගස්සන්න බෑ. ඊළඟ දවසේ අපි clients ලට මේක කියනවා ඒක හරි ගස්සන්න බෑ. තේරුණාද? 7 share එක දැන් ගන්න පුළුවන් 710ට හදිස්සිය බැරි වෙලා කවුරු හරි 720ට ගත්තොත් ඒක වෙන විදියකින් රුපියල් 700ක් ගෙවනවා වගේ. ඒතර අනිත් එක 710ට ගන්නවා කියන්නේ රුපියල් 450යි. රුපියල් 450ට ගත්තට පස්සේ තව මෝඩයෙක් ඉන්න ඕනේ රුපියල් 900ට ගන්න. 720ට ගන්න. ඉතින් බොහෝ විට පොලිමේ ඉඳලා 710ට ගන්න පුළුවන් වෙයි. ඒ වුණාට 720ට විකුණන්න බැරි වෙයි. ඉතින් දැන් මම මේක පැහැදිලිවම ඔබතුමාලාට කියලා තියෙනවා. දැන් ඔබතුමාලාට අවශ්‍ය දේ කරන්න අපි මේකට බයින් සලස්සලා දෙන්න. ඔබලාගේ ආරක්ෂාවට තමයි අපි ෆ්‍රයිඩේ සිකුරාදා මේ ෂෙයාර්ස් ගන්න දුන්නේ නැත්තේ. දැන් ඒත් කාට හරි ගන්න ඕනේ නම් ඕනෙම ප්‍රයිස් එකට අපිට විරුද්ධතාවයක් නැත. අපි ඒකේ බයින් allow කරනවා. එතකොට මම පැහැදිලිවම කියලා තියෙනවා ඔබතුමාලා වෙන වෙනම shares value කරලා shares ගන්න. මේ අර හැමෝම කරන එක ගිහිලා කරන්න යන්න එපා. අන්තිමටම markets correct වෙනවා. ඒතර තව ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ EPF ETF ට invest කරන්න බැරි? EPF එක trade unions තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේ EPF එකේ සල්ලි ආණ්ඩුවේ සල්ලි නෙමෙයි, investors ලගේ සල්ලි නෙමෙයි, brokers ලගේ සල්ලි නෙමෙයි, employees ලගේ සල්ලි. ඒගොල්ලන්ට ඕනේ මේ 10%කට වැඩි මේ treasury bills වල දාලා ඉන්න. දැන් 6.8 වුණාම වෙනම ආందోලනයක් යන්න ඕනේ. අපිට 6.8 මදි share market එකට එන්න. ඒ වුණාට මේ ආණ්ඩුව හෝ මේකට ඉස්සෙල්ලා හිටිය ආණ්ඩුව මේ trade unions ලට විරුද්ධව විශේෂයෙන්ම ඡන්ද විමසීමකට ඉස්සෙල්ලා ගිහිල්ලා EPF සල්ලි දාන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ කියලායි මගේ අවංක හැඟීම. ඒ වුණාට සියලු employees ලා එකතු වෙලා ආందోලනයක් කෙරුවොත් අපිට 6.5ක return එකක් මදි. අපිට share market එකට ගිහිලා ඊට වැඩි return එකක් ලබා ගන්න ඕනේ. එහෙම එකක් වුණොත් EPF එක එයි. ඊට අමතරව රටටත් සල්ලි අවශ්‍ය නිසා රට මේ EPF එකේ සල්ලි රටේ ආයෝජනයට ලබා ගන්නවා. එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් වෙන වෙන මාර්ගයෙන් අපේ රටටත් සල්ලි තියෙන්න ඕනේ. එතකොට වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? හලෝ
හරි දැන් කාලේ නිසා අපි නවත්තමු. අවසන් වශයෙන් ඔබ සියලු දෙනාටම මෙම වැඩමුළුවට සහභාගී වීම පිළිබඳවත් වෙළඳපොලේ ක්‍රියාකාරී කාලයේදී මෙන්ම අසීරු අවස්ථාවලදී පසුගිය සියලු වසරවල අප සමග සිටීම ගැන මගේ අවංක ස්තුතිය ඔබ සියලු දෙනාට මම පිරිනමනවා. එසේම මෙම වැඩමුළුව සාර්ථකව මෙහෙවීම සම්බන්ධයෙන් සාලිය ගමගෙදර මහතාට මගේ ස්තුතිය පිරිනමනවා. ඊට අමතරව අපේ ශාඛාවල සියලු ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ස් ලටත් මගේ ස්තුතිය පළ වෙනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්. අපි මේ වගේ නිතර අනාගතයේදී සම්වෙනවට අපි කටයුතු කරනවා. ඔබලාගේ සියලු සහයවල් අපිට අවශ්‍යයි. මට අවසන් වශයෙන් එකක් කියන්න ඕනේ. ඔබලාගේ තොරතුරු අපිට වැදගත්. හරි. දැන් මේකයි අපේ වෙබ්සයිට් එක www.capitaltrust.lk මේකට ඇවිල්ලා මෙතන තියෙනවා learn online trading. දැනට අද ගියොත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ ප්‍රසන්ටේෂන් එක තියෙනවා. සඳුදා වෙනකොට අද දැක්ක ප්‍රසන්ටේෂන් එකත් මේකට අප්ලෝඩ් කරලා තියෙනවා. එම නිසා ගොඩක් අය මට දැන් දාලා තිබුණා අපිට රෙකෝඩ් කරන්න පුළුවන්ද ඊමේල් කරන්න පුළුවන්ද එහෙම ඒක අවශ්‍ය නැහැ. අපි හෙට වෙනකොට මේකේ සිංහල මාධ්‍ය ප්‍රසන්ටේෂන් එකක් දානවා. ඊට අමතරව මෙතනට ගියාම online trading login ඒකට ගියාම සාලියගේ පළවෙනි ස්ක්‍රීන් එකේ තිබුණ පාස්වර්ඩ් එක ඉල්ලන ස්ක්‍රීන් එකට එනවා. පාස්වර්ඩ් එක හොයාගන්න බැරි නම් එතකොට මේ crm@capitaltrust.lk එකට ඊමේල් එකක් දාන්න. කරුණා කරලා ඔබතුමාලාගේ username password ලියා ගන්න. අපිට දැන් තියෙන ප්‍රොපර්ටි ප්‍රශ්නයක්. හැමදාම අපි username passwords 150ක් නැවත හදනවා. ඒක හැමෝගෙම කාලේ නාස්ති කිරීම. ඊට අමතරව අපි මෙතන client account details update existing client details කියලා මෙතන මේක බොහෝ විට අඟහරුවාදා වෙනකොට මේක අපි ක්‍රියාත්මක කරනවා. මේකට ගිහිල්ලා ඔබතුමාලාගේ bank account number එකයි email address එකයි WhatsApp address එකයි කරුණාකර දාන්න. එතකොට අපි අතර immediately මේ සම්බන්ධතාවයක් ඇති වෙනවා. මොකද අපි මේ සමුළුව සඳහා විශාල වශයෙන් අපි ඊමේල් ෆෝන් නම්බර්ස් යවුවා. ඒ වුණාට තුනෙන් එකක් විතර ඒවා රිටර්න් වුණා. ඉතින් අපි මේ ක්‍රමයට අපි මේක අප්ඩේට් කරනවා. කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක තව අවුරුද්දකින් විතර මේක කරන්න කටයුතු දැන් පටන් අරන් තියෙනවා. ඒකට තමයි අර ඩිජිටලයිසේෂන් කමිටි එකක් ස්ටොක් එක්ස්චේන්ජ් SEC එක එකතු වෙලා කරන්නේ. ඒ කියන්නේ හැමදේම ඔන්ලයින් මාර්ගයෙන් කටයුතු කරන්න. හරි බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මෙතනින් නවත්තනවා.